ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැමගේම නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි සුපින්වත් හැම දෙනාටම. අදත් මේ හිමිතිරු උදෑසන සූදානම් වෙන්නේ උදා ධම්සර ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට අවස්ථාව උදා කර දෙන්නට මුලින්ම පින්වන්ත මහා සංඝරත්නයේ පාද නමස්කාර පූර්වකව පිළිගනිමින් සූදානම් වෙන්නේ අද උදා ධම්සර ධර්ම දේශනාව සඳහා සදහැබර වූ විකාශන දායකත්වය ලබා දෙන සුපින්වතුන් පිළිබඳව සිහිපත් කරන්නට පදියතලාව සේරංකඩ කොටිකේවිල අංක 138 නිවසේ පදිංචි පින්වත් ඒ.එම්. පියුමි ප්‍රබෝධිනී ජයතිලක දියණිය විසිනුයි සදහැපර වූ විකාශන දායකත්වය දරන්නේම පවුලේ හැම දෙනාම එකතු වෙලා ධර්ම දානය සඳහා දායකත්වය ලබා දෙමින් ප්‍රධාන බලාපොරොත්තු බවට පත් කරගෙන තිබෙන්නේ ඒ.එම්. ජයතිලක පියාණන් මිය පරලොව ගොස් අදට වසරක් සපිරීම නිමිත්තෙන් පින් අනුමෝදන් කිරීමයි ප්‍රධාන බලාපොරොත්තු බවට පත් වෙලා තිබෙන්නේ. ඉතින් තවත් සෙසු බලාපොරොත්තු තිබෙනවා. මේ හැම බලාපොරොත්තුවක්ම අරමුණක්ම ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්නට සඵල වෙන්නට කියන යහපත් චේතනාව පෙරදැරිව අපි මේ මොහොතේ සිට ඒ උතුම් වූ සද්ධර්ම දේශනාව සිදු කරන්නට පින්වන්ත දේශකයන්න් වහන්සේට ඉතාමත් ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. පින්වත් ස්වාමින් වහන්සේ අද දවසේදීත් සූදානම් ඔබේ අපේ ජීවිතවලට වටිනා වූ දහම් කරුණක් කියලා දෙන්නට. ඉතින් මේ මොහොතේ සිට ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ධර්ම ශ්‍රවණය වෙනුවෙන් අපි හැමදෙනාම ඉඩහසර කාලය වෙන් කර ගනිමු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපගේ ශරීරයේ අසනීප වෙනවට, අපේ ශරීරයට ලෙඩ හැදෙනවට අපි කවුරුවක්ම කැමති නැහැ. මොකද අපි දන්නවා අපි ලෙඩ වුණාට පස්සේ, අපි අසනීප වුණාට පස්සේ අපිට මොනතරම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවද කියලා. කායික වශයෙන් කොයිතරම් දුකට අපිපත් වෙනවද කියලා. නිසා අපි හැමෝම කැමති ලෙඩ වෙන මිනිස්සු අතර අනිත් අය ලෙඩ වුණත් අපි නිරෝගීව ඉන්න ආස කරනවා. සමහර අය ලෙඩ වෙන දේවල් ජීවිතේ පුරුදු කරනවා. ලෙඩ වෙන දේවල් පුරුදු කර හැබැයි නිරෝගී වෙන්න ආස කරනවා. පින්වත්නි, නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ යම් කෙනෙක්ට ශරීරයක් ලැබෙනවද, ඒ ශරීරයට උරුම දෙයක් කියනවා ලෙඩ වෙන ස්වභාවය. මේ ලෝකේ ඉපදුන කිසි කෙනෙකුට බෑ කියනවා ඒ ලෙඩ වෙන ස්වභාවයෙන් මේ ශරීරය ලෙඩ වෙන්න එපා කියලා නවත්තන්න. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකෙ කිසි දෙවි කෙනෙකුට ඒක කරන්න බෑ කියනවා. මේ ලෝකෙ කිසිම බ්‍රහ්මයෙකුට ඒ වැඩේ කරන්න බෑ කියනවා. මේ ලෝකෙ කිසිම ශ්‍රමණයෙකුට ඒ වැඩේ කරන්න බෑ කියනවා. මේ ලෝකෙ කිසිම මිනිස්සෙකුට ඒ වැඩේ කරන්න බෑ කියනවා. ලෙඩ වෙන ශරීරේ ලෙඩ වෙන්න එපා කියලා නවත්තන්න බෑ කියනවා. ඒ ලෙඩ වෙන ස්වභාවය අපේ ශරීරය තුල හැමතිස්සෙම තියෙනවා. ඒ ලෙඩ වෙන ස්වභාවය තියෙන නිසා ඕන වෙලාවක අපේ ශරීරේ යම් යම් ලෙඩ ඇති වෙන්න පුළුවන්. මේ ශරීරයේ ලෙඩ ඇති වෙනකොට එක එක බෙහෙත් කරනවා තමයි. නමුත් මේ ලෙඩ වෙන ස්වභාවයෙන් මේ ශරීරය ගලව ගන්න බෑ. එක එක බෙහෙත් දීලා එක එක ලෙඩ වලින් මේ ශරීරය මුදව ගත්තට ලෙඩ වෙන ස්වභාවයෙන් ගලවන්න බෑ. දැන් මේ වෙලාවේ නිරෝගී වෙන්න කෙනා ඊළඟ වෙලාවේ ලෙඩෙක් වෙන්න පුළුවන්. ඒ වගේ අපි දන්නවා අපේ ජීවිතයේ දිහා හැරිලා බැලුවොත් පින්වත්නි, දිගින් දිගට එක එක රෝග අසනීප අපේ ජීවිතවලට කොච්චර ආවද කියලා. අපි දන්නේ පින්වත්නි, හෙට දවසේ මොන වගේ රෝගයක් අපේ ජීවිතේට එයිද කියලා. මොන වගේ අසනීපයක් අපිට හැදේද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ඉතින් මේ ශරීරය ඒ රෝගී වෙන ස්වභාවයේ තියෙන නිසා
යම් ශරීරයකට යම් රෝගයක් හැදෙන්න පුළුවන්ද? යම් ශරීරයක් යම් ආකාරයකට අසනීප වෙනවද? ඒ විදිහටම අපේ ශරීරය අසනීප වෙන්න පුළුවන්. රෝග ඇති වෙන්න පුළුවන්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෙඩ වෙන ශරීරේ ලෙඩ වෙන්න එපා කියලා අපිට නවත්තන්න බෑ. එහෙනම් අපි ලෙඩ වෙන ශරීරේ ලෙඩ වෙද්දී අපිට කරන්න පුළුවන් එකම දෙයයි. ඒක බුදුරජාණන් වහන්සේ වදාලා ශරීරේ ලෙඩ වෙද්දී හිත ලෙඩ කරගන්න එපා කියලා. ශරීරයේ අසනීප වෙද්දී මනස නැත්තම් හිත අසනීප කරගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ කියන්නේ මේ කයක් ලෙඩ වෙන එකකින් වළක්වන්න අමාරුයි. කොයි මොහොතක හරි ඒ ලෙඩවීම මේ ශරීරය කරා එන්න පුළුවන්. හැබැයි පින්වත්නි අපිට කොච්චර කය ලෙඩ වුණත් අපේ හිත ලෙඩ කරගන්න නැතුව තියාගන්න පුළුවන් ධර්මයක් බුදුරජාණන් වහන්සේ වදාලා. අන්නේ ධර්මයේ කෙනෙක් තේරුම් ගත්තොත් එයාට අවස්ථාව ලැබෙනවා කය ලෙඩ වෙද්දී හිත ලෙඩ කරගන්න නැතුව තියාගන්න. කවුරු හරි කෙනෙක් මේ ලෝකේ ලෙඩ වෙන ස්වභාවයෙන් යුතු කයක් තියාගෙන නිරෝගී භවෙන් උදංගනනවා නම් බුදුරජාණන් වහන්සේ වදාලා මෝඩකම හැරෙන්න එක වෙන මොකක්ද කියලා. ඒ කියන්නේ තමන් ලෙඩ වෙන ස්වභාවයෙන් යුතු කයක් තියාගෙන තමන් උදංගනනවා අපිට ලෙඩ හැදෙන්නේ නැහැ කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ වදාලා ආරෝග්‍යමදී කියලා. ඒ කියන්නේ අපේ ජීවිතේ අපේ හිත මත්වන දෙයක් තමයි මේ නිරෝගීකම කියන්නේ. ඒ කියන්නේ අපේ හිත තුලින් පින්වත්නි සිතවිල්ලක් එනවා අපි නම් ලෙඩ වෙන්නේ නැහැ. අපිට නම් ওই විදිහට වෙන්නේ නැහැ කියලා අපේ හිත අපිට කියනවා. අන්න ඒකෙන් හිත මත් වෙනවා කියනවා. ඒ නිරෝගීකමින් හිත මත් වුණාට පස්සේ ඒ නිරෝගීකමින් හිත මත් වුණු මිනිස්සු මොකද කරන්නේ? කෙනෙක් ලෙඩ වෙලා ඉන්නවා දකින්නකොට ඒ ලෙඩාව පිළිකුල් කරනවා කියනවා. නිරෝගීකමින් මත් වෙලා ඉන්න නිසා. ලෙඩෙක්ව දකින්නකොට එයාව අපිරියා කරනවා කියනවා. ඇයි? නිරෝගීකමින් මත් වෙලා ඉන්න නිසා. ලෙඩෙක්ව දකින්නකොට එයාව බැහැර කරනවා කියනවා නිරෝගීකමින් මත් වෙලා ඉන්න නිසා. ඒ වගේ මේ නිරෝගීකමින් මත් වෙච්ච අය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කය පාවිච්චි කරන්නෙත් පව් කරගන්න. වචන පාවිච්චි කරන්නෙත් පව් කරගන්න. සිත පාවිච්චි කරන්නෙත් පව් කරගන්න කියලා. එතකොට පින්වත්නි අපි මේ ආරෝග්‍ය මදයෙන් මත් වෙලා හිටියා කියලා අපේ කය දිගටම නිරෝගීව තියෙන්නේ. ඒ කියන්නේ කවදා හරි මොහොතක් එන්න පුළුවන් අපේ ශරීරය ලෙඩ වෙන. ඒ මොහොත අපි දන්නේ අපේ ජීවිතේ කොයි වෙලාවෙද එන්නේ කියලා. ඉතින් ඒ නිසා අපි මේ ලෙඩ වෙන ශරීරය ලෙඩ වෙන්නේ නැහැ කියලා හිත හිටියට හරියන්නේ නැහැ. ලෙඩ වෙන ස්වභාවයෙන් යුතු ශරීරය අනිවාර්යෙන් ලෙඩ වෙද්දී අපි එහෙම හිතුවොත් අපි අසරණ වෙනවා. ඒ නිසා අපි හැමතිස්සෙම උත්සාහ ගන්න ඕනේ ශරීරේ ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්නේ කියන ඒ බුදුරජාණන් වහන්සේගේ ආවාදය පුරුදු කරගන්න. පින්වත්නි ඔබ වේවා මම වේවා අපිට අපේ ජීවිතයේ ලෙඩ හැදුණු අවස්ථා තියෙනවා. ඒ වගේම මේ ලෙඩ සුවපත් වුණු අවස්ථා තියෙනවා. ඒ වගේම අපි සමහර අය දැක්කා ලෙඩ හැදිලා ඒව සුවපත් වෙන්නේ නැතුව ඒ ලෙඩ දුක් වලින්ම තමන්ගේ ජීවිතේ අවසන් වුණු අයත් අපි දැක්කා. ඉතින් මේ විදිහට අපි දැක්කා හැම ශරීරයක්ම අසනීප වෙනවා ලෙඩ වෙනවා. හැම ශරීරයකම අසනීප වීම ලෙඩවීම තියෙනවා. ඒ නිසා ඒක අපි කරා විතරක් එන දෙයක් නොවේ. අපි ඒක හොඳට මතක තියාගන්න ඕන. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක භික්ෂුවක් හිටියා. ඒ භික්ෂුන් වහන්සේ හොඳටම අසනීප වුණා. ඒ අසනීප වුණාට පස්සේ ඒ භික්ෂුන් වහන්සේ තනි වුණා. තනි වුණේ තමන්ට කවුරුත් උපස්ථාන කරන්න කෙනෙක් නැති වුණා. ඒ භික්ෂුන් වහන්සේ තනියම තමන්ගේ මේ ශරීරේ සැරවගෙඩි ඇවිල්ලා ඒ සැරවගෙඩි පුපුරලා
ඒ ඕජාව ශරීරයේ ගලාගෙන යනවා. සිවුරු ඒ වගේ තෙත් වෙලා උපස්ථාන කරන්න කිසිම කෙනෙක් හිටියේ නැහැ. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක වඩිනකොට දැක්කා මේ ස්වාමීන් වහන්සේගේ කුටිය. ගිහිල්ලා බලනකොට හොඳටම අසනීප වෙලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇහුවා ඔබට උපස්ථාන කරන්න කෙනෙක් නැද්ද? නෑ කිව්වා. ආනන්ද ස්වාමීන් වහන්සේට කිව්වා ඉක්මනට ආනන්ද උණු වතුර රැගෙන එන්න කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ උණු වතුර අරන් ආවා. අරන් ආවට පස්සේ බුදුරජාණන් වහන්සේගේ දෑතින්ම හස්තයෙන්ම උන්වහන්සේව උණු වතුරෙන් නාවලා ඒ පරණ සිවුරු අයින් කළා ඒව හොදලා දාලා අලුත් සිවුරු පොරවලා අර අසනීප තත්ත්වයෙන් හිටපු ස්වාමීන් වහන්සේට ලොකු පහසුවක් ලබා දුන්නා. ඉතින් ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ඇහුවා ඒ භික්ෂුවගෙන් ඇයි ඔබට භික්ෂුන් උපස්ථාන කරන්නේ නැත්තේ? ඒ ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි අනිකුත් භික්ෂුන් වහන්සේලා අසනීප වුණ අවස්ථාවලදීත් මම උපස්ථාන කරලා නැහැ කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා රැස් කරවලා ඒ භික්ෂුන් වහන්සේලාට වදාලා යමෙක් මට උපස්ථාන කරන්න ඕන නම් එයා ගිලනුන්ට උපස්ථාන කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. පින්වත්නි ගිලන් උපස්ථානය කියලා කියන්නේ බුද්ධ උපස්ථානයක් හා සමාන දෙයක්. මොකද බුදුරජාණන් වහන්සේ වෙලාවේදී වදාලා පින්වත් මහණනි ඔබ පැවිදිලා ඉන්නේ ඔබට උපස්ථාන කරන්න අම්මා නැහැ තාත්තා නැහැ සහෝදර සහෝදරියෝ නැහැ ඔබ එකිනෙකාට උදව් කරගන්න කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා මේ ශරීරය කියලා කියන්නේ රෝග නැමැති කුරුල්ලෝ බිත්තර දාන කූඩුවක් වගේ කියලා. ඒ තරමට පින්වත්නි මේ ශරීරයේ ලෙඩ දුක් ඇතිවෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා සමහර රෝග පිටින් හටගන්නවා. සමහර රෝග සෙමින් හටගන්නවා. සමහර රෝග වාතයෙන් හටගන්නවා. සමහර රෝග තුන්දොස් කිපීමෙන් හටගන්නවා. සමහර රෝග ඍතු විපර්යාස වලින් හටගන්නවා. සමහර රෝග කය වැරදි විදියට පාවිච්චි කරලා ඇති වෙනවා. සමහර රෝග උපක්‍රම වලින් හටගන්නවා. සමහර රෝග කර්ම විපාකෙන් හටගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ මේ හැදෙන්න පුළුවන් රෝග මේ හැදෙන්න පුළුවන් අසනීප හැදෙන ආකාරය පවා පෙන්වා දුන්නා. පින්වත්නි අපි ඒ නිසා තේරුම් ගන්න ඕන අපේ ජීවිතයේ මේ ලෙඩවීම අපි කරා එද්දී මේ අසනීප අපි කරා එද්දී ඒක මේ අපිට විතරක් එන එකක් නෙවෙයි. අපිට අසනීපයක් හැදුනහම නැත්තම් අපිට හිතෙන්නේ ඇයි මට විතරක් මේ අසනීප එන්නේ? මං විතරක් ඇයි ලෙඩ වෙන්නේ? මං විතරක් කරපු පාපය මොකද්ද? මේ වගේ අදහස් අපිට ඇවිල්ලා අපි දුකටපත් වෙන්න පුළුවන්. නමුත් අපි හිතන්න ඕනේ එහෙම නෙවෙයි. ශරීරයක් යම් කෙනෙකුට තියෙනවද? ශරීරයකට හැදෙන රෝග ඕන එකක් ඒ ශරීරයට ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි එහෙම කල්පනා කළොත් මේ ශරීරය ලෙඩවලින් පිරුණු ලෙඩ ඇති වෙන්නම නිර්මාණය වුණු දෙයක් විදියට අපිට තේරුම් ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ ලෝකේ කිසි කෙනෙක්ට මෙසේ වේවා මේ ශරීරයට නම් ලෙඩ හැදෙන්න එපා. මේ ශරීරය නිරෝගීව තිබේවා කියලා කිසි කෙනෙක්ට මේ ලෝකේ ලබන්න බෑ. කිසි කෙනෙක්ට මේ ශරීරයේ ලෙඩ වෙනකොට ඒ ලෙඩවලට උත්තර නැති වෙලා යනවා. දැන් බලන්න මේ වෙනකොට මේ ලෝකයේ පුරා ලොකු වසංගතයක් පැතිරෙනවා. හැමෝම උත්තර හොයනවා. ඒ උත්තර හොයනකොට ඒක වෙන පැත්තකින් ප්‍රශ්නයක් වෙලා එනවා. ඒ ප්‍රශ්නෙට උත්තර හොයනවා. ඒතර වෙන විදියකට එනවා. දැන් බලන්න මේ ශරීරයේ ලෙඩ වෙන ස්වභාවයෙන් තිබීම නිසා ඒ ඕන විදියට ඇවිල්ලා මේ ශරීරය ලෙඩ කරන්න පුළුවන්. මේක පින්වත්නි ශරීරයක් පාවිච්චි කරන අපි ශරීරයක් තියෙන අපි තේරුම් ගන්න ඕන කාරණයක්. අපි ඕනතරම් ලෙඩ හැදිලා ලෙඩෙක් විදියට ඉඳලා තියෙනවා. ඒ වගේම ලෙඩ හැදුණු අයට අපි උපස්ථාන කරලත් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා යම්කිසි කෙනෙක් අසනීප වුණාට පස්සේ
ලෙඩෙක් බවට පත් වුණාට පස්සේ උපස්ථාන කරන්න අමාරු, උපස්ථාන කරන්න දුෂ්කර ලෙඩ්ඩු ඉන්නවා කියලා. අපි කල්පනා කරන්න ඕන පින්වත්නි, අපි අසනීපුණොත්, අපි ලෙඩ වුණොත් අනිත් අයට උපස්ථාන කරන්න දුෂ්කර අමාරු ලෙඩෙක් නොවෙන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ කාරණය බුද්ධ දේශනාවක ඉතා පැහැදිලිව දේශනා කළා. ඒ තමයි දැන් අපි ලෙඩ වෙච්ච අවස්ථා ඇති. සමහරලාට මේක ඔබ අහගෙන ඉන්නකොට ඔබ ලෙඩ වෙලා ඇති. එතකොට අනිත් අපි ලෙඩ වුණාට පස්සේ අපි ගොඩක් අසරණ වෙනවා. අපිට වෙනදා වගේ අපේ වැඩ කරගන්න බැරි වෙනවා. අපිට උයා පිහා ගන්න බැරි වෙනවා. කෑම කන්න තනියෙන් අමාරු වෙන්න පුළුවන්. ඊට පස්සේ ඇවිද ගන්න තනියෙන් අමාරු වෙන්න පුළුවන්. ඇඳුම් පැළඳුම් ඇඳ ගන්න. මේ වගේ අපිට හැම කටයුත්තක්ම තව කෙනෙක් කරා කරගන්න වෙන අවස්ථා එනවා. එතකොට අපිට උපස්ථාන කරන අය ඉන්නවා. ඉතින් අපි අසනීපයක් හැදුනහම පින්වත්නි පහසුවෙන් නෙවෙයි ඉන්නේ. මොකද හේතුව අපිට එක්ක ශාරීරික වේදනා තියෙන්න පුළුවන්. ඒ නැත්නම් අපිට එකම විදියට ඉඳලා ඒකින් පීඩාවටපත් වෙලා වෙන්න පුළුවන්. එක්කෝ අපි ලෙඩේ ගැන හිතලා මානසිකව දුකටපත් වෙලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෑම බීම කන්න බැරුව අපි දුර්වල වෙලා ඉන්න පුළුවන්. මේ වගේ තමයි කෙනෙක් අසනීප වුණාම ඉන්නේ. ඒතර අසනීප වුණ කෙනෙක් ලෙඩක් හැදුණු කෙනෙක් පහසුවකින් ඉන්නවා කියලා අපිට කියන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා සමහර අය අසනීප වුණාට පස්සේ ලෙඩ වුණාට පස්සේ ඒ අයට උපස්ථාන කරන එක සලකන එක හරිම දුෂ්කරයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා උපස්ථාන කරන්න දුෂ්කර රෝගියෙක්ගේ තියෙන පළවෙනි ලක්ෂණය තමයි කියලා රෝගයට හිතනෝ දේ කරනවා. ඉගෙන යම් දැන් තමන් මොනවා හරි අසනීපයක් හැදිලා ඉන්නවා නම් ඒ අසනීපේ මේ වැඩි වෙන දේවල් තමයි කරන්නේ. එක්කෝ ඒ අසනීපේ වැඩි වෙන දේවල් කණ්ඩ බොන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අසනීපේ වැඩි වෙන තැන්වල ඉන්න හදනවා. එහෙම නැත්නම් අසනීපේ වැඩි වෙන ඉරියව් පවත්වනවා. මේ වගේ අර ඒ හැදිච්ච රෝගයට හිත නොවු දේවල් කරන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ රෝගියාට උපස්ථාන කරන එක හරිම දුෂ්කරයි කියනවා. දෙවෙනි කාරණේ තමයි ඒ රෝගයට හිත වූ දේත් ප්‍රමාණය දන්නේ. දැන් සමහර වෙලාවට අපිට අසනීප වුණාට පස්සේ අපිට අසනීපයට කණ්ඩ බොන්න ඕන දේවල් තියෙනවා. ඒ දේවල් වල ප්‍රමාණය දන්නේ නැතුව ඒ දේවල් වැඩිපුර කනවා. ප්‍රමාණය හොයාගන්න බෑ. දැන් ඔයා අසනීප වෙලා ඉන්නේ, ඔයාට මේ දේවල් තමයි කන්න පුළුවන් කිව්වහම ඒ කන බොන දේවල් වල ප්‍රමාණයක් තියෙනවනේ. ඒ ප්‍රමාණය තේරෙන්නේ නැතුව ඒ ප්‍රමාණය ඉක්මවලා මොකද කරන්නේ? පමණ දන්නේ නැතුව ඒක ගන්නවා කියනවා. අන්නේ රෝගියාටත් උපස්ථාන කරන්න දුෂ්කරයි කියනවා. දැන් බලන්න සරලව කියනවනම් මේ සාමාන්‍යයෙන් අර කියන දේවත් අහන්නේ නැති ස්වභාවයක් ඒ රෝගියා තුල එනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා තුන්වෙනි කාරණේ තමයි කියනවා බෙහෙත් පාවිච්චි නොකරන්නේ වෙයි. එයා හරියට බෙහෙත් ටික පාවිච්චි කරන්නේ. දැන් බලන්න රෝගියෙක්ගේ තියෙන ওই ප්‍රධාන ලක්ෂණය. හරියට බෙහෙත් ටික බොන්නේ. එක්ක බෙහෙත් බොන්න අකමැති. ඒ ලෙඩේට සරිලන බෙහෙත් ටික හරියට ගන්නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා තුන්වෙනි කාරණේ රෝගීට උපස්ථාන කරන්න දුෂ්කර. හතරවෙනි එක බුදුරජාණන් වහන්සේ වදාලා රෝගේ වැඩි වෙනවා නම් එන්න වැඩි වෙනවා නම් ඒක කියන්නෙත් නෑ. ඒ වගේම රෝගේ හොඳ වෙනවා නම් රෝගේ සංසිඳනවා නම් ඒක කියන්නෙත් නෑ කියනවා. අන්නේ රෝගයාට උපස්ථාන කරන්න දුෂ්කරයි කියනවා. ඒ කියන්නේ තමන්ගේ රෝගේ තමන් හරියට එලි කරන්නේ. දැන් සමහර අය ඉන්නවා රෝගේ ඇඟේ තියදී නෑ මට එහෙම ප්‍රශ්නයක් නෑ මං හොඳින් ඉන්නවා කියනවා. සමහර අය රෝගේ සංසිඳනවා හොඳ වෙවි යනවා. නමුත් කියනවා මට තාම මාරුයි. තාම මෙහෙමයි කී අර රෝගේ හොඳ වුණත් සමහර අය පෙන්වන්නේ හොඳයි කියලා. මේ දෙපැත්තම තියෙනවා. එතකොට ඒ රෝගේ යථා ස්වභාවය පෙන්වුවේ නැත්තම් ඒ රෝගියාට උපස්ථාන කරන්න අමාරුයි කියනවා.
ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා පස්වෙනි කාරණේ තමයි කියනවා මේ අපිට රෝගයක් හැදුනට පස්සේ කායික වශයෙන් නොයේ කටුක වේදනා එන්න පුළුවන්. අමිහිරි වේදනා එන්න පුළුවන්. තමන් කැමති නැති මාරාන්තික ශාරීරික දුක් එන්න පුළුවන්. ඒව ඉවස ගන්න බෑ. දැන් අපි දැකලා තියෙනවා සමහර අයට රෝගයක් හැදිලා ඉන්ජෙක්ෂන් එකක් ගහන්න ගියපුවාම එයා ඒක ඉවස ගන්න බැරුව එතන දෙවනත් කරනවා. ඉතින් මේ වගේ අර ශාරීරික වේදනා එනකොට ඒව ඉවස ගන්න බැරි නම් අන්නේ රෝගියාට උපස්ථාන කරනවා කියන එක දුෂ්කරයි කියනවා. දැන් බලන්න වෛද්‍යවරයෙක්ට උනත් මේ වගේ රෝගියෙක් බලා ගන්න එක දුෂ්කරයි. මේ වගේ රෝගියෙක් සුවපත් කරන එක දුෂ්කරයි. බුදුරජාණන් වහන්සේ වදාලා තව රෝගියෙක් ඉන්නවා. ලෙඩ හැදුණු කෙනෙක්. අන්න යාට උපස්ථාන කරන එක හරිම පහසුයි කියනවා. ඉක්මනට යා ඒ රෝගේනුත් මිදෙනවා. ඒ තමයි පළවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රෝගයට හිත නොවු දේවල් එයා කරන්නේ. ඒ කියන්නේ Tamanට යම් ලෙඩක් හැදිලා තියෙනවනම් ඒ ලෙඩේට හොඳ නැති දේවල්, ඒ ලෙඩේ වැඩි වෙන දේවල්, ඒ ලෙඩේ හොඳ වෙන්නේ නැති දේවල් තියෙනවනේ. අන්න ඒව කරන්නේ කියනවා. දැන් අපි කියමු දැන් සමහර අසනීප අපිට හැදුනහම අපිට කියනවා සීතල කෑම කන්න එපා කියලා. ඒ කෑම කන්න හොඳ නෑ කියලා. නැත්තම් කියනවා උෂ්ණ කෑම කන්න එපා කියලා. හොඳ නෑ කියනවා. ඒව නැත්තම් කියනවා ඇඟ වෙහෙසවන්න එපා කියලා. හොඳ නෑ කියනවා. අන්න ඒවා හිත නොවූ දේවල් කරන්න එපා කියනකොට එයා කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේ රෝගියෙකුට උපස්ථාන කරන එක බොහොම ලේසි කියලා. ඇයි ඒ විදිහටම කටයුතු කරනවා. දෙවෙනි කාරණය බුදුරජාණන් වහන්සේ වදාලා ඒ රෝගයට හිත වූ දෙයක් එයා ගත්තත් ඒක ප්‍රමාණීය දැනගෙන ගන්නවා කියනවා. ඒක ප්‍රමාණීය දැනගෙන ගන්නවා. දැන් සමහර අය බෙහෙත් බොන්න ගියත්, කන්න බොන්න ගියත් දැන් රෝගයට සමහරලාට නිර්දේශ කරනවා මේ දේවල් කන්න, මේ ව්‍යායාම කරන්න, මේ බෙහෙත් බොන්න කියලා. සමහර වෙලාවට ඒකේ ප්‍රමාණීය දන්නේ නැතුව, ඒකේ සීමාව දන්නේ නැතුව එයා ඒක පාවිච්චි කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ එයා ඒක මේ ප්‍රමාණීය දැනගෙන පාවිච්චි කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා අන්න එයාට ඒ වගේ කෙනෙක් රෝගී වුණොත් එයාට උපස්ථාන කරලා ඒ රෝගයෙන් එයා මුදව ගන්න ලේසි කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා උපස්ථාන කරන්න ඒ වගේම ලෙඩේ හොඳ කරන්න පුළුවන් රෝගියෙක් තුල තියෙන්න ඕන තුන්වෙනි ලක්ෂණය තමයි කියනවා ගන්න බෙහෙත් ටික හොඳට පාවිච්චි කරනවා. ඒ කියන්නේ බෙහෙත් ටික හරියට ගන්නවා. අන්න ඒ කෙනා බුදුරජාණන් වහන්සේ වදාලා ඉක්මනට සුවපත් වෙනවා කියලා. උපස්ථාන කරන්න පහසුයි. ඒ වගේම තමයි හතරවෙනි කාරණය බුදුරජාණන් වහන්සේ වදාලා එයා Tamanට රෝගේ වැඩි වෙනවා නම් ඒ වැඩි වෙන බව තේරුම් අරගෙන ඒක එලි කරනවා. මට එන්න වැඩි වෙනවා. මගේ දැන් මේ විදියට රෙදෙනවා කියලා එයා ඒ රෝගේ ඇත්තම ස්වභාවය කියනවා. ඒ වගේම තමයි එයාගේ රෝගේ අඩු වෙවි යනවා නම් ඒ අඩු වෙලා යන ඇත්තම ස්වභාවය කියනවා. නැත්තම් දැන් මේ ස්වභාවය ප්‍රකට කරේ නැත්තම් ඒ ලෙඩේ ඇත්තම ස්වභාවය කිව්වේ නැත්තම් උපස්ථාන කරන කෙනාට නැත්තම් ඒ රෝගියා බලන වෛද්‍යවරයාට හරිම අපහසුයි ඒක කරන්න. හරියට බෙහෙත් ටික දෙන්න විදිහක් නැහැ. හරියට කටයුතු කරන්න විදිහක් නැහැ. මොකද එයා තමන්ගේ සැබෑ ස්වභාවය පෙන්වන්නේ නැති නිසා. ඒ කියන්නේ තමන්ගේ ලෙඩේ සැබෑ ස්වභාවය පෙන්වන්නේ නැහැ. සමහරලාට බරපතල ලෙඩක් තියාගෙන ලෙඩක් නැහැ වගේ ඉන්න අය ඉන්නවා. සමහර අය ලෙඩක් නැතුව බරපතල ලෙඩක් තියෙනවා වගේ ඉන්න අයත් ඉන්නවා. අන්න ඒ අයට උපස්ථාන කරන්නත් අමාරුයි. ඒ අය සුවපත් කරන්නත් අමාරුයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා මේ කෙනා තුළ ඒක නැති නිසා මේ කෙනා සුවපත් කරන්න පහසුයි, උපස්ථාන කරන්න ලේසියි කියලා. පස්වෙනි කාරණය තමයි කියනවා මේ උපස්ථාන කිරීමට පහසු ලෙඩෙක් තුළ තියෙන පස්වෙනි කාරණය තමයි කියනවා එයාට එනවා මේ කායික වේදනා. Tamanට උහුල ගන්න අමාරු, කටුක, අමීරි, අමනාප, මාරාන්තික ශාරීරික දුක් දැනෙන්න පුළුවන් කියනවා. එයා ඒව ඔක්කොම ඉවසගෙන වාසය කරනවා. අන්නේ ලෙඩට උපස්ථාන කරන්න පහසුයි කියනවා.
දැන් බලන්න පින්වත්නි, අපි කල්පනා කරන්න ඕන අපි අසනීප වෙලා අපි ලෙඩෙක් වුණ අවස්ථා තියෙනවා. අපි අසනීපකාරයෙක් වුණ අවස්ථා තියෙනවා. ඉදිරියටත් වෙන්න පුළුවන්. දැන් සමහරට වෙලත් ඇති. එතකොට දැන් අපි මේ ස්වභාවයෙන් ඉන්නකොට අපිට කෙනෙක් උපස්ථාන කරනවා කියන්නේ යා කරන්නේ ලොකු කැපකිරීමක්. ඇයි අපි පොඩි ළමයෙක් බලනවා වගේ හැම දෙයක්ම අපේ එයාට බලන්න සිද්ධ වෙලා තියෙනවා. ඒතර අපි විතරක් නෙවෙයි සමහරලාට දරුවෙක් නම් එයා රස්සාව කරන ගමන්, උයන පිහන ගමන්, අනිත් දරුවන්ගේ වැඩ කටයුතු කරන ගමන්, සමාජයේ වැඩ කරන ගමන් තමයි අපිවත් බලා ගන්න වෙලා තියෙන්නේ. ඒව නැත්තම් ඔබ දරුවෙක් නම් ඒ අම්මලා තාත්තලා අනිත් වැඩ කරන ගමන් තමයි තමන්ව බලා ගන්න වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔබ රෝහලක අසනීප වෙලා ඉන්නවා නම් ඔබ බලා ගන්න අය ඉන්නවා. එයාලට තා වැඩ ගොඩාක් කරන ගමන් තමයි අපිව බලා ගන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම වෛද්‍යවරයෙක් අපි රෝගී වෙලා අපිව බලා ගන්නවා නම් ඒ වෛද්‍යවරයාට තා වැඩ ගොඩාක් කරන ගමන් තමයි අපිව බලා ගන්න වෙන්නේ. එතකොට අපි රෝගියෙක් විදිහට අපිව බලා ගන්න කෙනාට අපිව බලා ගන්න කෙනා අපහසුතාවයට පත් වෙන විදිහට නම් ඉන්නේ. එයාට අපිට උපස්ථාන කරන්න දුෂ්කර කෙනෙක් විදිහට නම් අපි ඉන්නේ. ඒ කෙනා පුදුමාකාර අපහසුතාවයකට පත් වෙනවා. ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්න ඕන අපි රෝගී වෙන පුද්ගලයන් විදිහට අපේ යුතුයකමක් තියෙනවා. අපිට අපිව සුවපත් කරන්න උත්සාහ ගන්න අය, අපිට උපස්ථාන කරන අයට පහසුවක් වෙන විදිහට රෝගියෙක් විදිහට ඉන්න, ලෙඩා විදිහට ඉන්න. අන්නේ කරුණ තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ. එහෙනම් එයා කරන්න ඕන දේ තමයි රෝගයට හිත නොවූ දේවල් කරන්න හොඳ නැහැ. ඊට පස්සේ හිත දේවල් කරත්, රෝගයට හොඳ දේවල් කරත් පමණ දැනගෙන කරන්න ඕන ප්‍රමාණයකට. ඒ වගේම බෙහෙත් ටික හරියට ගන්න ඕන. ඒ වගේම රෝගේ වැඩි වෙනවා නම් ඒක එලි කරන්න ඕන. රෝගේ සංසිඳනවා නම් ඒක එලි කරන්න ඕන. ඒ වගේම මේ කායික දුක් එද්දී, මේ රෝගෙන් එන දුක් එද්දී ඒවා පුළුවන් තරම් ඉවසන්න පුරුදු වෙන්න ඕන. වෙන අයට බැනලා දොස් කියලා වැඩක් නැහැ. මොකද හේතුව මේ කය රෝගී වෙන ස්වභාවය හැමෝටම තියෙන නිසා මේක Tamanට විතරක් එන දෙයක් නෙවෙයි. මේක ලෝකේ හැමෝටම එනවා. ඒතර අපි ලෙඩ වෙන අවස්ථාවක් එනවා. ඒ ලෙඩ වෙන අවස්ථාවක් එද්දි පින්වත්නි, අපි ඒ ලෙඩෙක් විදියට ඉන්න අවස්ථාවේදී අනිත් අයට උපස්ථාන කරන්න පහසු, අනිත් අයට අපිව බලා ගන්න පහසු ලෙඩෙක් විදියට අපි ඉන්න ඕන. ඒක අපි කරගන්න ලොකු පිනක්. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ වදාලා අපිට සමහර ලෙඩ්ඩුන්ට උපස්ථාන කරන්න ලැබෙනවා. ලෙඩ්ඩු බලා ගන්න ලැබෙන අවස්ථා තියෙන. සමහරලාට අපේ අම්මා තාත්තා අසනීප වෙලා නම් අම්මා තාත්තා බලා ගන්න වෙනවා. අපේ දරුවෝ අසනීප වෙලා නම් අපිට අපේ දරුවෝ බලා ගන්න වෙනවා. අපේ ස්වාමියා අසනීප වෙලා නම් ස්වාමියාට උපස්ථාන කරන්න වෙනවා. බිරිඳ අසනීප වෙලා නම් බිරිඳට උපස්ථාන කරන්න වෙනවා. ඉතින් මේ වගේ සමහර අවස්ථාවල අපි ගිලන් උපස්ථායකෙක් බවටත් පත් වෙනවා. මේ වගේන් තොරව අපිට ජීවත් වෙන්න බෑනේ. එතකොට ඒ ගිලන් උපස්ථායකෙක් වෙද්දී බුදුරජාණන් වහන්සේ වදාලා එයා කරගන්නේ ලොකු පිනක්. නමුත් එයා ඒ ලොකු පින කරගන්නකොට හරි ගිලන් උපස්ථායකෙක් විදියට ඒක කරගන්න ඕන කියලා. එතකොට ඒ ගිලන් උපස්ථායකයා තුළ මෙන්න මේ ලක්ෂණ තිබ්බොත් එහෙම එයා හරි ගිලන් උපස්ථායකෙක් නෙවෙයි කියනවා. තව ලක්ෂණ ටිකක් දේශනා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා තුළ මෙන්න මේ දේවල් තියෙනවා නම් එයා නිවැරදි ගිලන් උපස්ථායකෙක් කියනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා සමහර අය ඉන්නවා ගිලනුන්ට උපස්ථාන කරන ඒ බෙහෙත් පිළියෙල කිරීමට දක්ෂ නැහැ කියනවා. බෙහෙත් පිළියෙල කිරීමට දක්ෂ නැහැ. ඒ කියන්නේ දෙන්න ඕන බෙහෙත් ටික දෙන්න ඕන විදිය තේරෙන්නේ නැහැ. සමහර අය වෙලාවට සමහර අය බෙහෙත් ටිකක් දීලා වතුර ටිකක් පොවන්නේ නැහැ. අර ලෙඩාට කියා ගන්න විදියකුත් නැහැ. අන්න ඒකට දක්ෂ නැති අය ඉන්නවා කියනවා. ඒ අය උපස්ථානට සුදුසු නැහැ කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා රෝගයට හිතාහිත දේ දන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ මේ රෝගයට මෙන්න මේ දේවල් කරවුවොත් මේ රෝගේ වැඩි වෙනවා. මේ දේවල් මේ නිසා කරන්න හොඳ නැහැ. මේ දේවල් තමයි කරන්න ඕනේ. මේ කෑම බීම තමයි කන්න ඕනේ කියලා එයා ඒව ගැන දන්නේ නැහැ කියනවා. අන්න එයා උපස්ථානට සුදුසු නැහැ කියනවා. ඒ වගේම එයා රෝගයට අහිත දේ ඉවත් කරන්න දන්නේ.
ඒ කියන්නේ දැන් සමහර ලෙඩ තියෙන අපිට ඇති වුනහම සමහර කරුණු අයින් කරන්න ඕන. ඒ කියන්නේ සමහර ආහාර පාන යාට දෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ සමහරලාට රස්නේ යාට හොඳ නැහැ, සීතල යාට හොඳ නැහැ. ඉතින් මේ වගේ අවස්ථා තියෙනවා. එතකොට අන්නේ රෝගයට අහිත දේ ඉවත් කරන්න එයා දක්ෂ නැත්තම් එයා උපස්ථානට සුදුසු නැහැ. ඒ වගේම රෝගයට හිත දේ දෙන්නේ. ඒ කියන්නේ රෝගේ සුවපත් වෙන දේවල් එයා කරන්නේ නැත්තම් එයා සුදුසු නැහැ. ඒ වගේ මෙයා මොකද කරන්නේ? සමහර වෙලාවට මෙස්සිතින් නෙවෙයි ලාභ අපේක්ෂාවෙන් තමයි උපස්ථාන කරන්නේ. දැන් සමහර වෙලාවට අම්මලා තාත්තලාට දරුවෝ උපස්ථාන කරනවා ඉඩම ලියලා දෙන්න ඕන කියලා. ඒ නැත්නම් ගේ මට ලියලා දෙන්න ඕන කියලා සමහර වෙලාවට තරඟට උපස්ථාන කරනවා. එතන තියෙන ලාභ අපේක්ෂාව. මෛත්‍රී සිත නෙවෙයි. අන්නේ ලාභ අපේක්ෂාව තියෙනවා නම් එයා සුදුසු නෑ උපස්ථානෙට. එයා අතින් හරියට ඒක වෙන්නේ නෑ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා රෝගියාගේ මල මූත්‍ර වමනය කෙලා ආදී දේ බැහැර කරන්න පිළිකුල් කරන කෙනෙක් නම් ඒවා අප්‍රිය කෙනෙක් නම් එයා උපස්ථානට සුදුසු නෑ කියනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ වදාලා ඒ රෝගියාගේ හිත හදන්න, ඒ රෝගියාගේ හිත සත්‍යමත් කරන්න පුළුවන් දහම් අවවාද ලබා දෙන්න බැරි නම් එයා ඒ උපස්ථානට සුදුසු නෑ කියනවා. ඒකට බලන්න පින්වත්නි, රෝගියෙක් විදියටත් අපිට යම් සුදුසුකම් තියෙන්න ඕන. ඒ වගේම තමයි උපස්ථායකෙක් විදියට රෝගියෙකුට උපස්ථාන කරන කෙනෙක් විදියටත් අපිට යම් යම් සුදුසුකම් තියෙන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ සුදුසුකම් මේ රෝගියෙකුට උපස්ථාන කරන කෙනෙක් තුළ තියෙන්න ඕන කියනවා. එයා තමයි කියනවා නිවැරදි උපස්ථායකෙක් වෙන්නේ. ඒ තමයි බෙහෙත් පිළියෙල කිරීමට දක්ෂ වෙන්න ඕන. හරියට බලලා උදේට දෙන්න ඕන බෙහෙත් මොනවද? දවල්ට දෙන ඒවා මොනවද? රැයට දෙන ඒවා මොනවද? කෑමෙන් පස්සේ දෙන ඒවා මොනවද? කෑමට කලින් දෙන ඒවා මොනවද කියලා අර ඒ බෙහෙත් ටික පිළිවෙලකට දෙන්න දක්ෂ කෙනෙක් වෙන්න ඕන කියනවා. ඒ ගිලනාට උපස්ථාන කරන කෙනා. දැන් අපි පින්වත්නි සාමාන්‍ය මේවා අපේ සාමාන්‍ය ජීවිතයේ මේවා පුරුදු වෙච්ච දේවල් වෙන්න ඕන. ඒවා අත්‍යවශ්‍ය දේවල්. දැන් සමහර අය ඉන්නවා තුවාලයක් වුණොත් බෙහෙත් ටිකක් මොනවද දාන්න කියලා දන්නේ නැති අය. කොහොමද කරන්න කියලාවත් දන්නේ නැහැ. නමුත් ඒවා අත්‍යවශ්‍ය දේවල් ජීවිතේක. මොකද මේ ගිලන් වෙනවා කියන එක අපි පවුලක් වශයෙන් ඉද්දි අපි දන්නේ ඊළඟ මොහොතේ කවුරු ලෙඩ වෙයිද දන්නේ නැහැ ගෙදර. ඊට පස්සේ අපි ආයතනයක ඉද්දි අපි දන්නේ කවුද ලෙඩ වෙන්නේ කියලා. ඉතින් අපිට වෛද්‍යවරයෙක් ගාවට ඇරයි යනකම් හරි ඊට පස්සේ එතනින් බෙහෙත් අරගෙන ආවට පස්සේ හරි අපිට මේ විදියට කටයුතු කරන්න පුළුවන් දක්ෂ කෙනෙක් වෙන්න ඕන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා රෝගයට හිත අහිත දේ දන්න කෙනෙක් වෙන්න ඕන. දැන් ලෙඩක් හැදුනට පස්සේ ඒ ලෙඩේ වැඩි වෙන ඒවා තියෙනවා. ගත්තොත් ඒ වගේම ලෙඩේ හොඳ වෙන දේවල් තියෙනවා. ඒතට ඒවා ගැන අවබෝධයක් තියෙන්න ඕන. මේ දේවල් කන්න එපා, මේ දේවල් බොන්න එපා, මේ විදිහට ඉන්න එපා, මේ විදිහට මහන්සි වෙන්න එපා, මෙහෙම ඉන්න කියලා අර ඒ ලෙඩේ සුවපත් වෙන්නේ කොහොමද? ඒ ලෙඩේ වැඩි වෙන්නේ කොහොමද කියලා දැනගෙන ඊට අනුව අර ලෙඩාව මෙහෙවන්න ඕන. අන්න හරි උපස්ථායකයෙක් තුල ඒ කාරණේ තියෙන්න ඕන කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා රෝගයට අහිත දේ ඉවත් කරනවා. සමහර වෙලාවට රෝගියාකට ගොඩක් කැමති වෙන්න පුළුවන්. සමහර කෑම බීම රෝගියා ගොඩක් කැමති උනත් එයා මොකද කරන්නේ? හිමීට ඒ රෝගයට අහිත කරයි නම් ඒ දේවල් එයා ඒව ඉවත් කරනවා. මේවා කන්න හොඳ නැහැ, මේ විදිහට ඇවිදින්න හොඳ නැහැ, මේ විදිහට ඉන්න හොඳ නැහැ කියලා අයි රෝගයට අහිත දේවල් තියෙනවා නම් මොකද කරන්නේ? ඉවත් කරනවා. අන්න එයා සුදුසුයි කියනවා උපස්ථානයේට. ඒ වගේම තමයි රෝගයට හිත දේ දෙනවා. ඒ කියන්නේ රෝගයට හිත දේ දෙනවා කියන්නේ ඒ රෝගේ සුවපත් වෙන්න අවශ්‍ය දේවල් තියෙනවා නම් අන්න ඒවා හොය දෙනවා. දැන් සමහර රෝග තියෙනනේ, සමහර කෑම බීම ගනිද්දී ඒවා සුවපත් වෙනවා ඒ රෝගේ. ඉතින් එතකොට ඒවා හොය මෙයා රෝගේ සුවපත් වෙන්න හිත දේ ලබා දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා අන්න එයා උපස්ථාන සුදුසුයි. ඒ වගේම තමයි මෙස්සිතින් උපස්ථාන කරනවා කියනවා ලාභ අපේක්ෂාවෙන් තොරව. මෛත්‍රී සිතක් තියෙන්නේ. මෙස්සිතක් තියෙන්නේ. ලාභ අපේක්ෂාවක් නෑ. දැන් සමහර වෙලාවට සමහර ගිලනුන්ට උපස්ථාන කරනවා.
ඒ උපස්ථානය තුළ තියෙන මෛත්‍රිය නෙවෙයි. මෙයා සතියක් මේ හොස්පිටල් එකේ හිටියොත් මෙයාට මෙච්චර බිලක් දාන්න පුළුවන්. මාසයක් හිටියොත් මෙයාට මෙච්චර බිලක් දාන්න පුළුවන්. අවුරුද්දක් හිටියොත් මෙයාට මෙච්චර බිලක් දාන්න පුළුවන්. මෙයාට ලෙඩ 5ක් කිව්වොත් මෙච්චර බිලක් දාන්න පුළුවන් කියලා එයාගෙන් කඩා වඩා ගැනීම නැත්තම් එයාගේ ලාභ ගැනීම අපේක්ෂාවෙන් උපස්ථාන කරන අය ලෝකේ ඉන්නවා. සමහර වෛද්‍යවරු ඉන්නවා. සමහර ස්පිරිතාල තියෙනවනේ තනිකර ලාභ අපේක්ෂාව. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ උපස්ථායකයෙක් තුළ තියෙන්න ඕනේ ලාභ අපේක්ෂාව නෙවෙයි කියනවා මෛත්‍රී සිත. ඒ කියන්නේ එයා ලෙඩෙන් සුවපත් වෙනවා දකින්න තමන් කැමති කෙනෙක් වෙන්න ඕන. නැත්නම් එයාගේ ලෙඩේ ටික ටික වැඩි කරලා ඒ ලෙඩේ වවාගෙන කෑම නෙවෙයි. ලෙඩෙකුට උපස්ථාන කරනවා නම් තමන් හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්න ඕන කියනවා එයාගේ සුවපත් වීම. අන්න ඒක තියෙන්න ඕන කියනවා එයා උපස්ථානට සුදුසුයි. ඊළඟ කාරණේ තමයි ඒ රෝගියාගේ මල මුත්‍රා වමනය කෙල ආදී බැහැර කරන්නට පිළිකුල් නැති කෙනෙක් වෙන්න ඕන. ඒ දේවල් අප්පිරියා කරන්න නැති කෙනෙක් වෙන්න ඕන. එතකොට අන්‍යයා සුදුසුයි කියනවා ඒ ගිලන් උපස්ථානට. ඒ වගේම ඒ රෝගියාගේ හිත හදන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. ඒ හිත හදන්නේ බොරු කියලා නෙමෙයි. දහම් කරුණු කියා ජීවිතයේ ඇත්ත කිය. එහෙම නැත්නම් මේ ශරීරයේ ස්වභාවය කිය එයාගේ හිත හදන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. එයාව උනන්දු කරවන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. එයාගේ මානසික මට්ටම ගොඩ ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන කියනවා ඒ උපස්ථාන කරන කෙනා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ගුණාංග තියෙන උපස්ථායකෙක් ඉන්නවා නම් එයා සුදුසුයි කියනවා ගිලන් උපස්ථානෙට. දැන් බලන්න එතකොට මේ ගිලෙනෙකුට උපස්ථාන කරනවා කියන එක හැම කෙනෙක්ටම කරන්න බෑ. දැන් අපිට පේනවා මේ රටේ මේ වෙනකොට මේ ගිලන් උපස්ථාන කරන අය මේ වෙනකොට ඒ ඇයට හරි නිින්දක් නෑ. පෑ 24ම ඇහැරලා. ඊට පස්සේ යාලට වෙනදා වගේ සැපට නිදාගන්න ඇඳක් නෑ. කොහේ හරි වැටෙන තැනක නිදි. ඊට පස්සේ වෙනදා වගේ ඒ ඇයට ගෙදර ඇවිල්ලා අම්මා තාත්තත් එක්ක කතා කරලා ඊට පස්සේ දරුවොත් එක්ක ඉන්න විදියක් නෑ. ඇයි ඒ ඇයට රෝගය බෝ වෙයි කියලා එයාලා වෙනම ඉන්නවා. ඊට පස්සේ වෙනදා වගේ හොඳට අත් දෙක හොදගෙන කෑම ටිකක් කන්න විදියක් නෑ. වෙලාවට කෑම ටිකක් කන්න විදියක් නෑ. වෙනදා වගේ යාළුවෙක් එකතු වෙලා කතා කරන්න විදියක් නෑ. තේ ටිකක් බොන්න විදියක් නෑ. වෙනදා වගේ පහසුවෙන් ඇඳුමක් ඇඳගෙන ඉන්න විදියක් නෑ. මේ වගේ බලන්න පුදුමාකාර කැපකිරීමක් කරනවා මේ රෝගී අයට උපස්ථාන කරන්න. ඉතින් නමුත් රෝගියෙක් විදිහට ඉන්න අපි දන්නේ නැත්නම් ඒ උපස්ථානේ ලබන්න සුදුසු රෝගියෙක් විදිහට මං ඉන්න ඕන කියලා ඒ රෝගියා තමන්ටත් හානියක් කරගෙන අනිත් අයටත් හානියක් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේවල් අපේ ජීවිතයට ගත්තොත් ඇත්තටම අපේ ජීවිතේ සැපවත් ජීවිතයක් බවට පත් වෙනවා. දැන් එතකොට අපි ප්‍රාර්ථනා කර හිටියා කියලා මට නම් ලෙඩ වෙන්න එපා කියලා කවදාවත් අපිට ඒක ලබන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා අපි කරන්න ඕනේ අපි මේ ලෙඩ වෙන ශරීර තියාගෙන ඉන්න අය විදියට අපි ගිලන් වුණොත් අපි ලෙඩෙක් බවට පත් වුණොත් අනිත් අයට උපස්ථාන කරන්න පහසු ලේසි අනිත් අයට උපස්ථාන කරන්න හිතන ලෙඩෙක් බවට පත් වෙන්න ඕන. ඒ කියන්නේ අපි හිතාමතා ලෙඩක් හදා ගන්නවා නෙවෙයි. අපිට අසනීප වුණොත් අපි ඒ ස්වභාවයෙන් ඉන්න ඕන. ඒ වගේම තමයි තව කෙනෙක් අසනීප වුණොත් ලෙඩෙක් බවට පත් වුණොත් එයාට සුදුසු ආකාරයට උපස්ථාන කරන්න පුළුවන් ඒ සුදුසුකම් තියෙන උපස්ථායකෙක් බවට පත් වෙන්න ඕන. අන්න එහෙම වුණොත් අපිට අවස්ථාව ලැබෙනවා මේ ලැබුණු මනුස්ස ජීවිතය තුළ ඉතාමත් වටිනා කියන පුණ්‍ය ධර්මයන් රැස් කරගන්න. ඒ වගේ මේ ජීවිතය සාර්ථක කරගන්න කරුණාව මෛත්‍රිය ආදී උතුම් ගුණධර්ම තමන්ගේ ජීවිතයට ලං කරගන්න. ඉතින් ඒ නිසා පින්වත්නි මේ ශ්‍රවණය කරපු ධර්මයත් ඔබ සියලු දෙනාට මෙලොව සැපේ පිණසත් පරලොව සුගතිය පිණසත් ධර්මාවබෝධය පිණසත් උපකාර වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින උදා දම්සර ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පදියතලාව සේරංකඩ කොටිකේවල
අංක 138 නිවසේ පදිංචි පින්වත් AM පියුමි ප්‍රබෝධනී ජයතිලක දියණිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ප්‍රධාන අරමුණ වී තිබෙන්නේ අද දිනට මිය පරලොව ගොස් වසරක් සපිරෙන AM ජයතිලක පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම. ඉතින් මේ ධර්ම දේශනාවෙන් රැස් වූ සෑම සියලු පුණ්‍ය ධර්මයක්ම පළමු කොටම අනුමෝදන් කරමු සියලු දෙවියන්ට. සියලු දෙවිවරු මේ පින් සතුටින් අනුමෝදන් වේවා. සැපයෙන් සැපයටපත් වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ පිංගුතුන් නමින් මිය පරලොව ගිය NM චන්ද්‍රාවතී මිත්තිනියටත් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම ඒ මරණයටපත් වූ තිරිසන් සතුන් දෙදෙනෙකුටත් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම ඒ ජයතිලක පියාණන් ඇතුළු මිය පරලොව ගිය සියලු මළගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාගේම පරලොව ජීවිතයේ සැපවත් වේවා. සංසාර දුකින් අත් මිදේවා. සාදු සාදු සාදු. සුජීවත්ව සිටින RM ගුණවතී මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරලා තියෙනවා. ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රදාන මහමෙවුනා වාසී ලෝකවාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකින් සියලු දෙනාටත් මේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. ගෞතම බුදුසුනේ ධර්මාවබෝධය පිණිස මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සොපින්ගුතුනේ ලෙසින් නිවාවට පත්වන්නේ අද උදෑසන විකාශනය වුණු උදා තම්සර ධර්මදේශනාව. ඉතින් ධර්මදේශනාව අවසානයේ දේශකයන්න් වහන්සේට වගේම පින්වත් මහා සංඝරත්නයට පුණ්‍යානුමෝදනා කරමු. අද අපි ධර්මය ඇසුමෙන් ඒ වගේම ධර්ම දානයක් වශයෙන් දීමේ රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අපි පින්වත් මහා සංඝරත්නයට අනුමෝදන් කරමු. නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් මේ ගෞතම බුදුසසුන තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට අප රැස් කරන සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් මහා සංඝරත්නයට එකලෙසම හේතු වේවා, වාසනාව වේවා කියා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එලෙසින් පුණ්‍ය ප්‍රාර්ථනා සිදු කරමින් සූදානම් වෙන්න උදා දම්සර ධර්ම දේශනාව නිමාවටපත් කරන්නට හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. හිමිදිරියේම හිතට වදින දේ ඔබේ දවසට ගොඩක් වැදගත්. ඉතින් හිත නිවන බණ පදයකින් ඔබේ අලුත් දවස අරඹන්න. ජීවිතේ කියා දෙන උදා දම්සර